මේක මගේ හදපතුලෙන්ම නමස්කාර පූර්වකවම ලොකු හාමුදුරන්ගේ දෙපා මුල තියලා වන්දනා කරලා මේ වෙලාවේ මම ඔබ වහන්සේගේ පුණ්‍යානුමෝදනාවට අවස්ථාව පිරිනමනවා. ධර්මයේ පිළිබඳව නව දිසානතියකට මේ පින්නතුන් රැගෙන යාමට අපේ ගෞරවනීය හාල්යාලේ පණ්ඩිත හාමුදුරන් රතන පණ්ඩිත හාමුදුරන් වහන්සේ සමත් වුණා. ඉතින් උන්වහන්සේට මේ කාලය අතරතුර බොහෝ වැඩ කටයුතු උන්වහන්සේ අමතක කරලා තමයි මේ කටයුත්ත කළේ අපේ ආයතනයේට. උන්වහන්සේගේ පන්සල් 3-4ක් ලංකාවේ තියෙනවා. ඒ ඔක්කොම දැන් කඩාකප්පල් වෙලා කවුරුත් ඒක කරගෙන යන්න කෙනෙක් නැහැ. උන්වහන්සේ ගියාම දායකව කෑකෝ ගහනවා. අපි ආන්දරු ආපහු ටික දවසක් වැඩම කරලා අපේ පන්සල් නැවතවරක් පොඩ්ඩක් පුනර්ජීවනය කරලා ආපහු වැඩම කරන්න කියලා. මේ ගැන සාකච්ඡා කරනකොට අපි උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරපුවාම උන්වහන්සේ මේ ආයතනෙන් අයින් වෙලා සම්පූර්ණයෙන්ම යන්න තීරණය කළා. ඒ අතරතුර අපි ඉල්ලීමක් කරලා උන්වහන්සේ කෙටි කාලයකට අවුරුදු 2කට අඩු කාලයක් මැක්සිමම් 2යි ඊට වඩා අඩු කාලයකදී උන්වහන්සේ නැවතවරක් මේ පැමිණිලා මේ නැවතවරක්ම ආයතනයේ අධිපති හාමුදුරන් වහන්සේලා කටයුතු කරමින් මේ සදහවත් ලෙන්ගත් දායක දායකයන් සමග මේ සසර ගමන නිවා කර ගැනීමට දිවිදෙයි කියන කටයුතු අදහස ඇතුව තමයි උන්වහන්සේ අපි සම්දෙන්නේ උන්වහන්සේ සමුගන්නේ. ඉතින් ඒ අතරතුර අපි විශේෂයෙන්ම සනිටුහන් කරන්න ඕන උන්වහන්සේ නැති කාලයේ තුල අපිට සුමන ජෝති හාමුදුරන් වහන්සේ ලැබිලා තියෙනවා. ඒ සුමන ජෝති හාමුදුරන් වහන්සේ අපිට ලැබිච්ච මහා මණිකක් වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. බොහෝ ධෛර්ය වීර්ය අධ්‍යක්ීම් තියෙන ගුණවන්ත කාර්යශූර තරුණ භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් වලට හාමුදුරන් වහන්සේව තේරුම් අරගෙන උන්වහන්සේට මේ කාලය තුල සම්පූර්ණ වැඩ කටයුතු කරගැනීමේ හැකියාව ශක්තියට ආශිර්වාද ලබා දුන්නා. ඒක ගහන්න නැතුව. ඒක නිසා මේක සාර්ථක වෙන්නේ කියන කොම විශ්වාස කරනවා. ගුරුවරයෙක් වශයෙන් වැඩිහිටියෙක් වශයෙන් දන්න කෙනෙක් වශයෙන් ඒකට පරම්පරාවක් ඇති කරනවා නම් එහෙමයි කරන්න ඕන. ඒක නිසා අපි මේ ලක්ෂණය විමල රතන හාමුදුරන් වහන්සේගෙන් දැක්කා. ඒක නිසා සුමන ජෝති හාමුදුරන් වහන්සේගේ කෙනෙක් අද මේ ස්ථානයේදී අනිත් ආයතන වල දකින්න නැති ලක්ෂණයකින් පෙන්වන්න කරනවා. උන්වහන්සේ පැත්තකට කරලා ඒක නමුත් අද වැඩ කටයුතු ටික ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද ජෝති හාමුදුරන්. සුමන ජෝති හාමුදුරන්. ඉතින් මෙවැනි එවැනි සම්බන්ධයක් ගුරුගෝල සම්බන්ධයක් අන්තිවාසික සම්බන්ධයක් තියෙන ඕන ස්ථානවල. ජර්මනියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අවසරයි අපේ කාලයන්තිස්ස නායක මහින්පාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ තාම වැදගත් දවසක්. මගේ ජීවිතයේත් ඉතාම වටිනාම දවසක් හැටියට මම සලකනවා. අපේ කල්යායේ විමල් රතන අපේ හාමුදුරන් වහන්සේ පිළිබඳව බොහෝ කරුණු කාරණා අපේ සුමන ජෝති හාමුදුරුවෝ කිව්වා වගේම මට කියන්න පුළුවන්. මගේ ජීවිතේ මට හම්බෙච්ච ඉතාම කල්යාණ මිත්‍ර අපේ හාමුදුරන් වහන්සේ කෙනෙක් තමයි අපේ විමල් රතන හාමුදුරුවෝ. සුමන ජෝති හාමුදුරුවෝ සඳහන් කර ආකාරයටම මම එක තමයි අපේ හාමුදුරුවෝ වැඩිපුරම කතා කරන්නේ. ඒ හින්දා මං හිතනවා අපේ හාමුදුරුවෝ ගැන මම කියන එක සාධාරණ නෑ කියලා. Je suis très heureux et honoré de pouvoir dire quelques mots à propos de Bhante Vimala. Il y a 8 ans, en 2014, une amie sri-lankaise est venue à Genève, elle voulait voir le temple et nous l'avons accompagnée, mon épouse et moi. C'était la première rencontre avec Bhante Vimala. Il m'a donné une brochure en anglais. Je lui ai dit, vous n'avez rien en français? Il m'a dit non. Bon, j'ai dit, bah, si vous voulez, je peux la traduire et je l'ai ramenée 3 semaines après. Et nous avons commencé à nous voir régulièrement, très régulièrement. Bhante Vimala a eu beaucoup de patience à mon égard. Un occidental, c'est pas aussi facile qu'un oriental. Il y a toutes les anciennes traditions qui sont là, les anciennes cultures. Et c'était une réelle découverte, une délivrance pour moi d'approcher le bouddhisme. Ah,
Je ne dépendais pas de quelqu'un en haut qui notait des bons et des mauvais points. Non, c'était moi, tout seul. Par rapport à mon chemin, eh bien c'est moi qui payais ou qui ne payais pas. Je fais régulièrement comme ça. Et j'ai appris aussi à connaître la raison de la souffrance. La souffrance, je la connaissais déjà, mais pourquoi nous souffrons? Parce que nous sommes attachés à un tas de choses et cela nous fait souffrir. Nous ne voulons pas mourir, certains veulent continuer de vivre. On aimerait être toujours heureux. Tout à l'heure, on a parlé, certains moines ont parlé des choses de la vie qui nous attirent. Et je me suis dit, c'est demain. Parce que maintenant, les personnes qui étaient là avaient quelque chose à développer. Et pendant 20 minutes, j'ai écouté sans très bien comprendre, en saisissant parfois ce qu'il y avait. Et j'ai préféré dire que je ne voulais pas rester secrétaire adjoint parce que je les gênais plus, parce qu'il fallait toujours traduire en anglais ce que je ne comprenais pas en singalais. Et Bhante Vimala a très bien compris. Toujours avec sa patience, il m'a aidé à progresser. Il m'a aidé à surmonter un problème personnel, un décès dans ma famille qui était très difficile. Avec beaucoup d'amour, il a fait cela. Il m'a fait comprendre aussi qu'il ne s'agissait pas seulement, comme beaucoup d'Occidentaux le font, de méditer pour être beaucoup mieux. Non, on médite pour se détacher d'un tas de choses et pour apporter le bien-être à tout le monde, soi-même compris. Je ne suis pas au-dessus des autres, je suis avec tous les autres, comme les grains de sable sur une plage. Il n'y a pas un grain de sable qui est au-dessus. Quand je parle du bienfait, quand je parle de la bienveillance, je suis compris dans cette bienveillance. Et je parle aussi de la bonté, je suis compris dans cette bonté, dans cette bienveillance. Voilà. C'est une chose intéressante que vous m'avez appris, Bhante. Vous partez, je le regrette, je suis triste, mais pas trop, c'est vous qui me l'avez appris. Il ne faut pas s'attacher. Et oui, c'est ça le problème. Je vous vois partir, je devrais être triste, mais je ne peux pas m'attacher. Alors vous restez quelque part dans mon cœur, bien sûr, mais je sais que vous avez beaucoup de choses à faire au Sri Lanka. Et je suis heureux pour votre communauté là-bas qui va vous revoir de nouveau et pour laquelle vous allez pouvoir apporter beaucoup, et certainement beaucoup plus que vous m'avez apporté, ou en tout cas un vieux bonhomme comme moi. Merci Bhante. Le Dharma, une philosophie, car c'est un peu le jeu qu'il y a eu entre nous, entre Bhante Vimala et moi-même. Nous avons toujours regardé le bouddhisme comme une philosophie, avec beaucoup d'intérêt, et j'ai écrit ici un article en français, vous pouvez le consulter et le prendre s'il vous intéresse. Et le président actuel qui va nous résumer 30 ans en 3 minutes, normalement on verra s'il va réussir à le faire. ගරුතර මහා සංඝරත්නයේ නවසරයි දානපතිතුමනි දෙමව්පියනි සහෝදර සහෝදරියනි දරුදරියනි යාත්‍යන්තර බෞද්ධ පදනම අවුරුදු 30කට එහාගේ ඉතිහාසයක් මම ඉතිහාසෙ පිටු පෙරලන්න දැන් උත්සාහ කරන්නේ නැහැ මේ තුනක් ඇතුළත නමුත් අපි යාවේ අමාරු ගමනක් කටු කල් මුල් අගලවල් මරු වලවල් පහු කරගෙන ආපු ගමනක්. ඒ ආපු තනි ගමනක් නෙවෙයි. එදා ඉඳලා අද වෙනකන් අපි වරින් වර වත්තුණු දායක සභාවල සෑම සමාජිකාවක් ඒ වගේම දායක සභාවේ මහා සභාවේ හැම සහෝදර සහෝදරියන්ගෙන් ලැබිච්ච අනුග්‍රහය වාලේ ධෛර්යය නිසා ආපු ගමනක්. අපි බැටිච්ච තැන් බොහොම ගොඩක් තියෙනවා මතක් කරන්න උත්සාහ කරන්නේ නැහැ වරින් වර නමුත් යන්ත වඩුගේ සහෝදරයට මතක ඇති වරුවකට මම රැහිලා තිබිච්ච හරි වැහුණයි කියන මතයක් ඉදිරිපත් කරපු අවස්ථාවකුත් තිබුණා. ඒත් අපි නැවතත් නැගිට්ටා. අපි අමාරුවෙන් ආව ගමනක්. 20 අවුරුද්දකට පස්සේ නම් අපිට යන්දුව නොයන්දුව කියන තැනට ගිහිල්ලා ඒ ඉපත්තු බිඳගෙන මම තාම බැගෑපත් අපේ මානායක හාමුදුරන්ගෙන් අවසරයි අති පූජ්‍ය මල්පොළ කල්ගාන්තිස්ස මානායක හාමුදුරන්ට කිව්වා අනේ මේක මොකද්ද කියන අහනකොට අපිට එතුමා දුන්න රත්නයක් යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතු විවාති පිය සම්පකම්පි. ඒ රත්නය
තවත් ටිකක් එහාට ගියොත් සත්පුරුෂ ප්‍රඥා. ඉතින් අපිට ආය නැගිටින්න පුළුවන් වුණා. එදා වෙනකොට පන්තිය සමාදන් වෙලා මල් පූජා කරලා බුදු දහම ඇරෙන්න එහාට නොහැකි තත්ත්වයක අපි හිටියේ. උන්වහන්සේගේ පැමිණීමත් සමග අපිට නැවතත් පුළුවන් වුණා ධර්ම සාකච්ඡා පවත්වන්න ඉංග්‍රීසියෙන් ප්‍රංශ භාෂාවෙන්. අපි එතනින් එහාට ගියා. අපිට ගෙනිවා අවට ආයතනවල බෞද්ධ ආයතනවල ස්විට්සර්ලන්තේ ආයතනවල එතනින් එහාට ගිහින් මුළු යුරෝපයේම බෞද්ධ ආයතනවල සයිරුනුත් එහාට ගිහිල්ලා ඉංගලන්තේ ඇමරිකාව ආදී රටවලත් අපිට සම්බන්ධතාවක් පවත්වන්න හැකියාවක් තිබුණා. එපමණක් නෙවෙයි අපි තවත් එහාට ගියා බෞද්ධ අබෞද්ධ ආයතනවලත් සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. අපි එතනොත් එහාට ගියා ජාත්‍යන්තර මට්ටමින් අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා වෙසක් උත්සවයේ කියන්නේ මොකක්ද කියන කාර්යවත් කරලා දෙන්න අවස්ථාවක් අපිට ලැබුණා. අපිට තුන් සරණේ කියන්නේ මොකක්ද කියන එක අපිට ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් කරන්නත් අවස්ථාවක් ලැබුණා. ඉතින් එහාට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් උන්වහන්සේ ගුණ බොහෝ මෙතනින් මතක් වුණා. මතක් කරුවා අපි මොකද්ද කරන්නේ කියන්න පුළුවන්. අපි මහා සංඝරත්නය ඔබ දෙනාට මෙතනින් අපි හැම දිනාටම සංසාර ගමන නිමා කර ගන්නට මේ යන ගමන ඊ අපි විශේෂයෙන් මතක් කර යුතු බුද්ධංග ඊටමත් ඕනාකමින් සවන්නේ දුන්නා. මේ පිනෙන් මේ බලයෙන් අපේ ඉන්ද්‍රිය බල සක්මත් කරගෙන අපිට මේ ගමන යන්න සාර්ථකව යන්න අවස්ථාවක් සැලසේවා. Ce sera M. Samantha qui va prendre la parole. Il était aussi secrétaire pendant 10 ans, je crois. Donc voilà, merci. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අනපතිතුමනි හිතවත් දායක පිරිස ඒ වගේම දරුවෝගේ ඉදිරියේ යමක් අපේ විමල රතන ස්වාමීන් වහන්සේ ගැන කියන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. පොඩි ආම්දරෝ කිව්වා අවුරුදු 30ක් කියන්න විනාඩි 3යි දෙන්නේ කියලා. මට ඒ කියන්නේ විනාඩියයි. අද උදේ මට මේ ආරාධනාව ලැබෙනකොට මං හිතුවා මේ ඇත්තටම මේ උන්වහන්සේ ගැන පැය ගාණක් කතා කරන්න පුළුවන්. මොකද ඉච්ඡර අත්දැකීම් ගොඩක් මට ලැබුණා මේ අවුරුදු 10 ඇතුළත. බොහොම කිට්ටුවෙන් මට වැඩ කරන්න ලැබුණා. නමුත් මං හිතුවා ලෑස්තියක් නැති වුණත් යමක් කියාගන්න පුළුවන් වෙයි කියලා. මොකද මොනවා කිව්වත් මගේ කතාව අඩුයි කියලා මම දන්නවා. ඉතින් පළවෙනියෙන්ම උන්වහන්සේ 2010 ඇවිල්ලා 2011 වෙසක් වෙනකොට UN එකේ වැඩසටහනක් කරන්න උන්වහන්සේට හැකියාවක් ලැබුණා. එක වැඩසටහනක් නෙවෙයි UN එකේ ඇතුලේ වෙසක් උත්සවයක් තානාපති කාර්යාලය සමග එකතු වෙලා ඒ උන්වහන්සේගේ අදහසකට අනුව සිද්ධ වුණා. UN එකේ ඉස්සරහා අපි දන්සලක් දීලා භක්ති ගීත කියලා ඉතාම විශාල උත්සවයක් පැවැත්වුවා. මැගසින් එකක් අපි එළි දැක්වුවා. මම හිතන්නේ එතනින්ම පේනවා උන්වහන්සේගේ හැකියාව. ඉතින් විඩක මට හිතුණා අපි උන්වහන්සේගේ හැකියාවට ඉඩ නොදී ඉන්නවද කියලා මේ අපේ තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක. ඉතින් ඒ කෙසේ වෙතත් උන්වහන්සේ ඒ පන්සල දියුණු කරන පැත්තෙන් එහෙම විශාල කාර්යභාරයක් කරා. ඒ වගේම තමයි උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරය. අර මහත්මයා කිව්වා වගේ ප්‍රංශ භාෂාවෙන් උන්වහන්සේ පාරේ හම් වෙන හැම කෙනෙක් සමගම බොහෝම සුහදශීලී. උන්වහන්සේ දිහා බලලා පන්සලට එන කට්ටිය හිටියා මේ මම දන්න කාලේ අවුරුදු 10 ඇතුළත. එහෙම ආපු බොහෝ දෙනෙකුට උන්වහන්සේ උදව් කරා. ධර්මයේ කියා දීලා ජීවිතේ කියා දීලා. ඉතින්
ඒ උන්වහන්සේගේ ඒ ධර්ම ප්‍රචාර කටයුත්ත. ඊළඟට උන්වහන්සේ අර කිව්වා වගේම යුරෝපයේ සියලු පන්සල් සමග යුරෝපයෙන් එළියේ අනිත් පන්සල් සමග බොහෝම සුහද සම්බන්ධතාවයන් ඇති කරගෙන මේ ජාත්‍යන්තර බෞද්ධ පදනමේ මූලික අරමුණු වල තියෙන ඒ ධර්ම ප්‍රචාර කටයුත්ත ඉතාම ඉහළින් උන්වහන්සේ ඉටු කරා. මට පුද්ගලිකව උන්වහන්සේ ධර්මයේ කියා දුන්නා. මම එතෙන් ධර්මයේ දැනගෙන හිටියේ නෑ. ඉතින් උන්වහන්සේ ධර්මයේ කියා දුන්නේ වචන වලින්ටත් වඩා ක්‍රියාවෙන්. උන්වහන්සේගේ ඉවසීමේ ගුණය, නොසැලෙන ගුණය ඒවා අපිට බලාගෙන ඉන්නකොට අපිට ඉබේම පුහුණු වෙන්න පටන් ගත්තා. මෙන්න මේක තමයි මේ ඇත්ත ධර්මය කියලා. බුදුහාමුදුරුවෝ කියා දීපු දෙය කියලා. ඊළඟට උන්වහන්සේ මේ අත්තරීමේ ගුණය. කිසිම දෙයක් උන්වහන්සේ තියාගත්තේ නැහැ. බොහෝ වෙලාවට මයිත් එක්ක කියනවා අහවලාට උදව්වක් කරන්න පුළුවන් නම් කරමු අපි. මේ අහවලාට කරමු. ඒ වගේ හරි බොහෝම නිහඬව කවුරුත් දන්නේ නැහැ. උන්වහන්සේ ළඟ ඒ ප්‍රතිපාදන නොමැති වුණත් කිසිම කෙනෙකුට උන්වහන්සේගෙන් උදව්වක් ඉල්ලගෙන ආපු කෙනෙකුට නැහැ බෑ කිව්වේ නැහැ. ඉතින් ඒ වගේ ගුණ මට බොහෝම ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම මම දන්නවා ජිනීවා වල ඉන්න දායක පිරිසට, ඒ වගේම ස්විට්සර්ලන්තයේ ඉන්න දායක පිරිසට, ඒ වගේම යුරෝපයේ ඉන්න දායක පිරිසට උන්වහන්සේගෙන් බොහෝ දේවල් ලැබුණා. ඉතින් උන්වහන්සේ අර මහත්මයා කිව්වා වගේ මමත් යනවට දුකයි. නමුත් දුක හිතන්න බෑ මොකද උන්වහන්සේ කියා දුන්නා අත්හැරීම ගැන. ඉතින් ඔබ වහන්සේට මම හිතනවා දැන් මම ගත්ත කාලේ ඇති කියලා. ඉතින් ඔබ වහන්සේගේ ඉදිරි ජීවිතයේ ඒ උපූර්ණ පාරමී ධම් සම්පූර්ණ කරගෙන ඔබ වහන්සේගේ ගමන සාර්ථක කරගන්න මේ අපේ ශක්තිය ධෛර්යය වාසනාව ඔබ වහන්සේට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තුරරත්නත්‍රේ පිහිටින්. තිරුවන් සරණයි. Mahasangha, ambassador, friends, children. So I'm going to steal from Samantha's speech because Samantha and I knew the Venerable Halyali Vimalanatna at the same time. So we experienced the same person. So I'd like to say a few words, but under three ideas. What I've learned about this priest in 12 years. First, I learned from him about kindness and compassion. Those of you who know me, I am not naturally kind or compassionate. I'm a bit of a fighter, but he taught me how to channel problems, how to sit in a problem, how to embrace a problem, that learning and growth comes from embracing trouble, suffering, discomfort. And he didn't just teach it, he lives it. All of you who know him knows that he lives, he demonstrates everything he says. His kindness and compassion also is related to humility, because I've gone to the temple with my children. I've seen him listen with the same attention to a child that he listens to a professor or an ambassador or a politician. For him, every human being deserves time and space with him, and he is willing to take ideas from anywhere, from anybody. And I've seen his kindness and compassion when he has faced trouble. Priests are also people. They have lots of trouble, and they have trouble that we don't know about. I've seen him withstand political pressure. I've seen him withstand social pressure, but he has done it never in a fighting mode, but always with equanimity, with kindness and compassion. And he always thinks about the impact of things on other people, never himself. The second set is, as Samantha said, everybody who meets him wants to talk to him. People of all religions, people with trouble, people who are having problems, people of other religions, go to talk to him. And he does not preach Buddhism. He talks to them as human beings so that people become interested in the philosophy that has created a person like this. So living the Dhamma is the most important part of the Dhamma. And he, with Sumanajoti Thera,
They too are the ones who taught me Buddhism. I knew I was born into a Buddhist family, but I knew the culture of Buddhism, but not the essence. So I am a beginner student, but they are my teachers. And third, I think although he's peaceful and calm, he's relentless in reaching out to people. So when COVID happened, and you know COVID didn't just make people sick or kill people, it disrupted our lives. And everybody was suffering mentally. And when we suggested, shall we digitize Buddhism? Shall we do things on Zoom? He was so quick off the mark. So this man who comes from a 2,500-year-old tradition very quickly made this modern. Just in 8 months in 2000, we started on the 31st of March, we ran 204 Zoom sessions. Different things, Buddhist sermons, Dhamma talks, Saturday Dhamma Parcel, talks in English. We had a special Vesak ceremony that year with 40 ambassadors joining us. And he has this knack of talking about the spirituality of Buddhism without alienating anybody else. About 4,000 people benefited that year. And regularly there were people from 15 countries, not just Geneva, not just Switzerland, but around the world who joined. So I also want to show that he is a traditional priest, but he's also a modern and revolutionary priest. So I am not at all sad he's going, because he taught me that I should not be attached, and therefore, sir, I'm not attached. But I really hope that our paths cross again. I feel sorry for the next generation who does not see you here, but you are there, I know, to do great service for people, but also to make sure that things we do and say are not just external, that we take the journey within to grow spiritually. I know everything you will be successful, and I hope that we can continue to be on your journey. Thank you so much for giving me this opportunity. Je salue l'Assemblée des moines de Bante, Dhammasanga, comme on dit dans le bouddhisme. J'ai appris à vous Sangale, qui est l'occasion pour aujourd'hui. Teruvan Saranai à tous. Je voulais dire quelques mots de reconnaissance à Bante Headmaster Valpola, qui beaucoup nous a aidé à comprendre le bouddhisme, à moi personnellement, en parlant français. Et aussi toute ma reconnaissance à Bante Vimala, qui a fait beaucoup d'efforts pour apprendre le français. Je le connais depuis 2010, suite au décès de ma belle-mère, où on a été au relique de Bouddha. Et donc on a fait connaissance avec quasiment en langue des signes, je dirais, avec, en bougeant la tête ou en indiquant avec les mains, les doigts, puisqu'on ne parlait pas la même langue. Je ne parlais pas anglais, vous ne parliez pas ma langue de naissance, le tamoul, vous ne parliez pas français non plus. Donc ça a été difficile de se comprendre. Donc, après la visite des reliques de Bouddha, on vous a emmené au temple Acacia, on a fait connaissance et malgré tout ce qu'on peut dire, pas d'attachement, il y a eu de l'attachement. Vous m'avez donné les 3 refuges, je vous en remercie beaucoup. Je le garde au fond de moi, je le pratique le mieux possible et en toute honnêteté et loyauté envers cette refuge que vous m'avez donné. Et je viens comme je peux à toutes les cérémonies. J'aurais aimé venir un peu plus pour écouter le Dhamma. Et comme a dit la précédente intervenante, pendant le Covid, les leçons de Dhamma en Zoom a été très très utile pour nous aider, nous qui travaillons à l'hôpital où c'était très difficile avec le manque de personnel, la maladie, de garder contact. Et aujourd'hui, pour venir aussi, ça a été difficile, mais la chance, il faut y croire. Apparemment, ça marche quand on y croit. Donc, j'ai cru très fort que je pouvais faire. Et vous avez cru très fort en nous. Vous avez passé vos 12 ans avec nous. Et vous partez pour un autre voyage dans votre pays.
Moi, je tiens personnellement, en tant que maman, à saluer votre mère d'envoyer si loin son enfant chéri, pour le service de tout le monde. Et moi, ça a été très bénéfique. L'absence d'un enfant, je sais que ça coûte beaucoup pour le cœur d'une mère. Et je lui remercie, transmettez-lui mes profonds remerciements, ma reconnaissance, et puissiez-vous prendre en charge votre mère comme vous le souhaitez. Et vos parents ont fait un enfant merveilleux, et ça, je les félicite, et je vous félicite aussi pour ça. Merci beaucoup, Bante. Je n'ai pas préparé, je viens de préparer à l'instant mon discours. C'est comme un gros coup de massue que j'ai reçu en apprenant le départ du vénérable Halyale Vimalaratna. À une heureuse circonstance, il y a 12 ans, lors d'une exposition de reliques de Bouddha, que ma famille et moi l'avons rencontré. C'est grâce à vénérable Halyale Vimalaratna que ma famille et moi avons pris refuge au Bouddha Dharma Mahasangha. Je ne m'attendais pas à vous voir partir si tôt. Je voudrais vous remercier pour tout ce que vous avez fait pour nous, pour ma famille et moi. Je ne sais pas quoi d'autre dire, juste vous remercier. The former vice principal of Kuliyapitiya Vidyathodaya Mahapirivana Verapitiya, Olgahavila. The founder, president of Munamali Dhammaratana Memorial Foundation, Sri Lanka, and the former president of International Buddhist Foundation, Geneva, Switzerland. In recognition, in appreciation of the exceptional services rendered to the Buddha Sasana throughout Europe, based in Switzerland, by conveying our gratitude to you for the immense and sincere dedication for the expansion of the International Buddhist Foundation, strengthen the relationship with other dogmatic institutions, being an active member of Economic and Social Council, the United Nations, Geneva, and providing guidance for the spiritual well-being for many in the course from the 10th October 2010 to 2022, with the firm conviction that dispensation of the Lord Buddha shall exist alone in the world for the benefit of all living beings. And by bestowing our honor to his 6th day of November 2022 at the International Buddhist මම හිතන්නේ දායකයොත් හොඳ උගත් බුද්ධිමත් ගුණවත් පිරිසක් ඉන්නේ. ඒ නිසා තමයි අපිට මේ සියලු කටයුතු හොඳින් කරන්න පුළුවන් වුනේ. ඉතින් උගත් දේවල් මම කියන්න ඕන දේවල් මේ කතාවලින් පැහැදිලි කළා. මම UN එකදී එහෙම ඇවිදිනකොට මුලින්ම UN එකට ගිය දවසේ මගේ හිතවිල්ල තමයි කවදා හරි බෞද්ධ වැඩසටහනක් කරන්න ඕන. ඊට මාස කිහිපයක් යනකොට තමයි ඔය 2600 සම්බුද්ධත්ව ජයන්තියේදී. ඒ අතරම අපිට සිහිවටන පළකයක් UN එකට පිළිගන්නවල තිබ්බා 2600 anniversary of Lord Buddha's enlightenment. Geneva International Buddhist Foundation එකේ තේමාවට සමස්තයේ කැම්පම් විදිහකින් මගේ ආරම්භය. කොමුණත් මේ කටයුතු ඔක්කොම ගෞරවාන්විතව සිද්ධ කළා. ඉතින් මේක හොඳ දෙයක් වුණොත් තවදත් මේ හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් ඒ දේ තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ කාටවත් සතුටු වෙන්න පුළුවන්. අපේ මේ විහාරස්ථානයත් එක්ක දායකයොත් එක්ක කටයුතු කරනවා වගේම බුදුදහම කියන්නේ මොකක්ද කියලා බුදුදහම ගැන නොදන්නා හිඳ පිළිසකට ඒ අහනකොට ඒ කට්ටියට කියලා සරල ජීල් ප්‍රෝග්‍රෑම් මංගාවක් තියෙනවා. ඉතින් ඒකේ හිත තේරුම් ගන්න මේ ඉන්න තැන ඉඳලා මේ දහම පිළිබඳව අත්දැකීම් ලබා දෙන්නේ.
ඉතින් කොහොම වුණත් මේ සියලු අවස්ථා පිළිබඳව අපි සතුටු වෙනවා වගේ මේ පිරිත් දේශනාව සිදු කළා. මේ පිරිත් දේශනාවේ සත්‍යයනා කළ සත්බොජ්ජංග සහ දස සංයෝජන. ඉතින් සති ධම්මයේ විරේ පිළිපස්සාති සමාධි වික්ඛා කියන ජීවිතය තුළ අපි සංවර්ධනය කරගෙන තිබ්බොත් තමයි හැම දෙයකින්ම අපි ජයක් ලැබුව පිණිස බවට පත් වෙන්නේ. ඉතින් මේ තුල ශ්‍රද්ධා සීලාදී ගුණයන් දිනු කරගෙන මේ ධර්ම මාර්ග ඉදිරියට යන්න අපිට සියලු ශක්තිය මේ සියලු කරන හැම කටයුත්තකම ලැබෙන්නේ මොකද අපේ පරමාදර්ශය බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝගේ බුද්ධ වන්දනාව කියලා මම කල්පනා කරන්නේ ගාථා කියලා වන්දනයකට වැඩි ඒ තිබ්බ ගුණය යම් ප්‍රමාණයකින් Taman තුළ ආරෝපණය කරගන්න එක. කරුණාමයිත්‍ය ඊළඟටම මොනවාරි ඒ විදිහට ධර්මයේ තුලින් පෙන්වන්න කරලා තියෙන සබාධාමේ නියතිය ඒක තේරුම් ගත්ත කාරණයක් අපිට සංකීර්ණව ලැබෙනවා. ඒ ධර්ම මාර්ගය තුල යන පිටක් මේක පිළිලා ඉන්නේ හැමෝටම මේක ලොකු ආශිර්වාදයක් වෙනවා පූර්වාදර්ශයක්. මට තුමන්ජෝති හාමුදුරුවෝ තුමංගල හාමුදුරුවෝ පාන්දරේදී හම්බ වෙනකොට ඇති වෙච්ච අත්දැකීම් එක්ක තුමන්ජෝති හාමුදුරුවෝ අපිට මේ කාර්යකාරී දුක්ඛ කියන එක සහවුරු කරගෙන ඒ කාර්යයක් මේකට ප්‍රතිඵල ලබන දැනකට ඇවිල්ලා තියෙනවා. ඒවා බොහොම විශිෂ්ට දේවල් විදිහට සැලකෙන්නේ. මොකද ධර්මීය උගන්වන සංඥා උපාදාන කියන දේවල් පිටින් හස් කරගන්න හැම අවස්ථාවකම උපයෝගී කරගන්න පුළුවන් නම් දැන් මේ කතා කරපු අය වෙනත් ඉතින් හිතට දුකක් ඇති වෙනවා. නමුත් දුක කියන එක මේ නැති කරගන්න තමයි මේ ධර්මයේ තියෙන්නේ කියන එක තමයි නිරන්තරයෙන්ම සිහිපත් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ කියන කර්ම කාරණා සියල්ල පිළිබඳව විමර්ශනය කරලා බලනකොට මට මම ගැන සතුටක් ඇති වෙනවා.